ආයුබෝවන් දුවේ පුතේ අද අපි 7 ශ්‍රේණියේ තොරතුරු සංවිධාන තාක්ෂණයට අදාළව තුන්වෙනි වාරයට තියෙන පළවෙනි පාඩම ක්‍රමලේඛ සංවර්ධන පාඩම තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම හිතන්නේ මේ පාඩම සාකච්ඡා කරන්න අපිත් එක්ක එකතු වෙන්න කලින් ඔයගොල්ලෝ 6 ශ්‍රේණියට අදාළ වීඩියෝවත් නරඹලා આવොත් තමයි ඔයගලන්ට මේ පාඩම හොඳින් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මම ඔයගලගෙන් ඉල්ලනවා මේ පාඩම නරඹලා මේක එක්ක සම්බන්ධ වෙන්න කියලා. හරි. එහෙමනම් අපි බලමු මේ පාඩමේදී ඔයගලන්ට මොනවාද සාකච්ඡා කරන්න තියෙන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම බැලුවොත් එහෙම ඔයගලන්ට තියෙන්නේ ගැටලුව වියෝජනය කරන්නේ කොයි විදිහටද කියලා කතා කරන්න. එතකොට එහෙමනම් අපි බලමු පරිගණකයක ගැටලුවක් මේ පරිගණකයක් ගැටලුවක් විසඳන්නේ කොයි විදිහටද කියන එක තමයි මෙතනදී අපි කතා කරන්නේ පරිගණකයක් ආධාර කරගෙන. එතකොට බලන්න පරිගණකයේ ඇසුරෙන් විසඳීමට ඇති ගැටලුවේ ස්වභාවය අනුව එය සරල හෝ සංකීර්ණ විය හැකිය. සරල ගැටලුවකට සාපේක්ෂව සංකීර්ණ ගැටලුවක් පහසුවෙන් තේරුම් ගැනීමට තරමක් අසීරු විය හැකිය. ගැටලුවට විසඳුම් සෙවීමට පෙරය හොඳින් අවබෝධ කර ගැනීම අවශ්‍ය වේ. මේ සඳහා සංකීර්ණ ගැටලු උපකොටස් වලට වියෝජනය කිරීමෙන් පසු විසඳුම් සෙවීම පහසු වනු ඇත. මේ උපකොටස් වලට වියෝජනය කිරීම අපි ඉංග්‍රීසියෙන් ඩිකොම්පෝස් කියලා හඳුන්වනවා. හරි. එතකොට මේ අපි දැන් කතා කරන්නේ අපි ගැටලුවක් කියන්නේ මොකක්ද සහ ඒවා අපි කොයි විදිහටද විසඳන්න පරිගණකය භාවිතා කරන්නේ කියන එක 6 ශ්‍රේණියේදී ඉගෙනගෙන තියෙනවා. දැන් මේ ගැටලුව තවදුරටත් අපි සලකලා බැලුවොත් අපි ඉතා සරල ගැටලුවක ඉඳලා සංකීර්ණ ගැටලු දක්වා මේ පරිගණකය ආශ්‍රය කරගෙන විසඳන්න බලාපොරොත්තු වෙනවා. දැන් සරල ගැටලුවක් අපි ගත්තොත් එහෙම අපි කිව්වා ෆෘට් සලාඩ් එකක් ගිය අවුරුද්දේදී අපි කතා කරා ෆෘට් සලාඩ් එකක් හදන විදිය, තේ එකක් හදන විදිය, ඒ වගේ දේවල් ඉතාමත් සරලයි. ඒ වගේම අපිට මේ සරල දේවල් වගේම සංකීර්ණ ගැටලුත් විසඳන්න අවස්ථාව හම්බ වෙනවා. අපි මේ පාඩමේ දිගින් දිගට ඉදිරියට ගිහිල්ලා අපි ප්‍රෝග්‍රෑමර් කෙනෙක් වුණොත් එහෙම ඉතාමත් සංකීර්ණ ගැටලු තමයි විසඳන්න තියෙන්නේ. එතකොට එහෙමනම් ඒ ගැටලු අපිට අර වගේ ඉතාමත් පහසුවෙන් විසඳන්න අමාරුයි. එතකොට ඒ වගේ අවස්ථාවන් වලදී අපි මොකද කරන්න ඕන? මෙන්න මේ වියෝජනය කිරීම නැත්තම් අපිට මේ ගැටලුව කුඩා කොටස් වලට කඩා ගන්න පුළුවන්. එතකොට ඒවා වෙන වෙනම ඒකක විදිහට සලකලා ඒකක එකින් එක අරගෙන ඒ වලට විසඳුම් හොයලා පස්සේ ඒ ටික එකට එකතු කරලා සම්පූර්ණ සමස්තයම ගැටලුවට පිළිතුර විදිහට අපිට සකස් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට එහෙමනම් ඒකට මූලික පියවර විදිහට අපි කරන්න ඕනේ මොකද්ද? ගැටලුව කොටස් වලට කඩා ගන්න එක නැත්නම් වියෝජනය කරනවා කියලා අපි කියනවා. එතකොට මේ වියෝජනය කොයි විදිහටද කරන්න කියන එක තමයි අපි ඉස්සෙල්ලම මෙතනදී කතා කරන්නේ. ඕගොල්ලෝනේ දැන් මෙතන පේනවා ඇති රූප සටහනක්. මෙන්න මේ රූප සටහන අපි අරගත්තොත් එහෙම මේ රූප සටහනේ ඇතුලේ ඔයගලන්ට විවිධ වර්ණ පේනවා. ඒකට විවිධ හැඩතල පේනවා. එතකොට එහෙමනම් මේ වියෝජනය කිරීම අපිට එක එක ආකාරයෙන් අපේ පහසුවට අනුව කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් කෙනෙක්ට පුළුවන් මේක හැඩය අනුව වෙන් කරගන්න, කෑලි වලට වෙන් කරගන්න. එතකොට හැඩය අනුව කෑලි වලට වෙන් කරගත්තොත් එහෙම අපිට පුළුවන් මෙතන වෘත්ත හැඩය තියෙනවා. ඊළඟට අර සමචතුරස්‍රාකාර වගේ හැඩයක් තියෙනවා. ඒ වගේම රොම්බස හැඩයක් තියෙනවා. එතකොට ඔය ආදි විදිහට වෙන් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් කෙනෙක්ට පුළුවන් මේකේ තියෙන වර්ණයන් අනුව කෑලි වලට වෙන් කරගන්න. මේකේ කොළ තියෙනවා, නිල් තියෙනවා, කහ තියෙනවා, කළු තියෙනවා. එතකොට අන්න ඔය විදිහට අපිට පුළුවන්කම තියෙනවා මේ ගැටලුව එක එක ආකාරයට කුඩා කොටස් වලට කඩා ගන්න. එතකොට දැන් බලන්න මෙතනදී
මෙලෙසම එකවර පහසුවෙන් විසඳීම අසීරු ගැටලුවක් හැකිතාක් දුරට උප ගැටලු සමූහයකට වියෝජනය කළ හැකි වේ. එවිට එම උප ගැටලු පහසුවෙන් විසඳා ගැනීමෙන් මුලින් පැවති සංකීර්ණ ගැටලුවට විසඳුම් ලබා ගත හැකි වේ. අර මං ඉස්සෙල්ලා කිව්ව විදිහට එතකොට සම්පූර්ණ ලොකු ගැටලුව අර චූටි අවුල් ටික ලිහලා ඉවර වෙනකොට විසඳ ගන්න පුළුවන්. ඒකට පිළිතුර අපිට ලබා ගන්න පුළුවන් මට්ටමට එනවා. එතකොට අන්න ඒක තමයි අපි එතකොට මේ පාඩමේදී බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන සංකීර්ණ ගැටලුවක් තියෙනවා. ඒ සංකීර්ණ ගැටලුව උප ගැටලුව 1 උප ගැටලුව 2 ආදී විදිහට අපි කුඩා ගැටලු නැත්තම් කොටස් වලට වියෝජනය කර ගන්නවා. එතකොට මේ විදිහට ගැටලුවක් වියෝජනය කරගත්තයින් පස්සේ අපිට තියෙන වාසිය තමයි බලන්න විසඳීම පහසු වෙනවා. ඒ වගේම අවබෝධ කරගන්න පුළුවන් හැකියාව පහසු වෙනවා. ඒ වගේම විස්තර කරන්න පහසු වෙනවා. දැන් මේක මෙන්න මේ විදිහයි කියලා කෑලි වෙන් කරගත්තාම අපිට ඒක පහසු වෙනවා. ඒක එක ගොඩේ තියෙනකොට ඒක අපිට මේ ඔළුවටත් වදයක් වෙන්න පුළුවන්. ඊට වැඩිය ඒක නිදහසේ කෑලි වලට කඩා ගත්තාම සරලව අපිට ඒක පේන්න ගන්නවා. ඒ වගේම තමයි විශ්ලේෂණය කරන්න ඉතාමත් පහසු වෙනවා. එතකොට ඔන්න ඔය කරුණු අපිට බලන්න පුළුවන්කම තියෙනවා ගැටලුවක් වියෝජනය කරගත්තයින් පස්සේ. එතකොට බලන්න ඊට පස්සේ තියෙනවා ඔබ 6 ශ්‍රේණියේදී පූර්ණ සංඛ්‍යා දෙකක් ඇසුරෙන් එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, ගුණ කිරීම කියන මූලික ගණිත කර්ම පිළිබඳ අවබෝධය ලබාගෙන තියෙනවා. දැන් ඔයගොල්ලෝ ගණිතයේදී අපි මේ තොරතුරු සංනිධාන තාක්ෂණ පාඩම ගැන නෙමෙයි කියන්නේ. ඔයගොල්ලෝ ගණිතයේ විෂයේදී ඔයගොල්ලෝ මූලික ගණිත කර්මය 6දී ඉගෙන ගන්නවා. 4. එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, ගුණ කිරීම කියන. එතකොට ඒවා අපි භාවිතා කරලා සංඛ්‍යා දෙකක් අතර සම්බන්ධතාවය ඔයගොල්ලෝ ආකල බන්ධන ඔය විදිහට ඉගෙන ගත්තනේ නේද? අන්න මේ අවබෝධය ලබාගෙන තියෙනවා. එතකොට ඒ වගේම තමයි 7 ශ්‍රේණියේදී පළවෙනි මේ වාරයේදී පූර්ණ සංඛ්‍යා සමග ගණිත කර්ම දෙකකට වැඩියෙන් අපි යොදාගෙන ඒවා සුළු කරන්නේ කොයි විදිහටද කියන එකත් ඉගෙනගෙන තියෙනවා. එතකොට මේවා තමයි එතකොට අපි දැන් භාවිතා කරන්න යන්නේ ගැටලුවක් විදිහට අරගෙන ගණිත වීජීය ප්‍රකාශන තාම මං හිතන්නේ ඔයගොල්ලෝ කරලා ඇති. වීජීය ප්‍රකාශන වලට යන්න කලින් ගණිත ප්‍රකාශන අපි අරගෙන ඒ ගණිත ප්‍රකාශනයක් අපි බලමු. එහෙමනම් කීප ආකාරයකට විසඳන්න පුළුවන් හැකියාව තියෙනවනේ. ඒවා අපි එක මේ ගැටලුව වියෝජනය කිරීම කියන පාඩම අපි ඉස්සරහට කතා කරගෙන යමු. හරි. එතකොට එහෙමනම් දැන් අපි බලමු මෙන්න මෙතන ඕගොල්ලන්ට පෙන්නලා තියෙනවා බලන්න 5:3 රූප සටහනෙන් 5 වැඩි කිරීම 6 එකතු කිරීම 4 බෙදීම 2. ඔන්න ඔය විදිහට ගණිත ගැටලුවක් ඕගොල්ලන්ට දීලා තියෙනවා. එතකොට දැන් මෙතනදී ඔයගොල්ලන්ට පේනවා ඇති ගණිත කර්ම අපි ඉගෙනගෙන තියෙනවා 4ක් මූලිකව. ඒ 4න් 3ක්ම භාවිතා කරලා තියෙනවා. ගුණ කිරීම තියෙනවා, එකතු කිරීම තියෙනවා, බෙදීම තියෙනවා. එතකොට එහෙමනම් දැන් මේක සමස්තයක් විදිහට අරගත්තාම අම්බෝ කියලා හිතෙනවා. එහෙම නැතුව අපි මේක චූටි කොටස් වලට කඩාගත්තොත් ඉස්සෙල්ලාම අපි ගන්නවා ගුණ කිරීම. 5 වැඩි කරනවා 6. ඒක උත්තරය අරගෙන පැත්තකින් තියා ගන්නවා. ඊළඟට ඒ ලැබිච්ච උත්තරයට අපි 4ක් එකතු කරනවා. එතකොට ඒකත් අරගෙන පැත්තකින් තියා ගන්නවා. ඊළඟට ඒ ලැබිච්ච උත්තරේ 34යිනේ. දැන් අපි 5 වැඩි කරාම 6න් 30ක් ආවා. 30ට 4ක් එකතු කරාම 34 වුණා. 34 බෙදනවා 2කින් 17යි. එතකොට ඔන්න ඔය විදිහට ඕගොල්ලන්ට පුළුවන්කම තියෙනවා ඕගොල්ලන්ගේ අවසාන පිළිතුර ලබා ගන්න. එතකොට බලන්න ආරම්භක ගැටලුව එකවරම විසඳන්න ගත්තොත් එහෙනම් ඒක
සංකීර්ණයි වගේ අපිට පේනවා. ඒනට ඒක අපි මේ දීලා තියෙන විදිහට කොටස් 3කට කඩාගෙන විසඳුවොත් එහෙම අවසානයේදී අපි නොදැනුවත්වම ඉතාමත් ලෙහෙසියෙන් අපිට ඒකේ උත්තරේ අවසානයේදී ලැබිලා තියෙනවා. එතකොට එහෙමනම් බලන්න ආරම්භක ගැටලුව එකවරම විසඳීම සංකීර්ණ විය හැකි නිසා එහි ඇතුළත් ගුණ කිරීම, එකතු කිරීම හා බෙදීම ලෙස උපගැටලු 3කට වියෝජනය කළ පසු එම උපගැටලුව විසඳුම් ලබා ගැනීම පහසු වේ. උපගැටලු සඳහා ලබාගත් පිළිතුරු එකිනෙකා තර්කානුකූලව සම්බන්ධ කර අවසන් විසඳුම ලබාගත හැකිය. එතකොට මෙන්න මේ ආකාරයෙන් ඔයගොල්ලන්ට පුළුවන්කම තියෙනවා ඕගොල්ලොන්ට ලබා දෙන ඕනම ගණිත ගැටලුවක් ඉතාමත් පහසුවෙන් විසඳුම කරා අරගෙන යන්න. එතකොට එහෙමනම් ඊළඟට දැන් අපි අපේ පාඩමේ වැඩපොතට යන්නයි බලාපොරොත්තු වෙන්නේ. 5.1 ක්‍රියාකාරකම තමයි ඔයගොල්ලන්ට තියෙන්නේ. බලමු අපි ගිහිල්ලා 5.1 ක්‍රියාකාරකමට බලන්න දැන් 5.1 ක්‍රියාකාරකමේ තියෙන්නේ මොකද්ද කියලා. ඔයගොල්ලන්ට තියෙනවා පහත දැක්වෙන ගැටලුව සරල කොටස් වලට වියෝජනය කර පහසුවෙන් විසඳුම් ලබා ගැනීමට යොදාගත හැකි ගණිත මේ සම්බන්ධතාවය සලකා හිස්තැන් පුරවන්න කියලා තියෙන්නේ. හරි. එතකොට දැන් මෙතනදී බලන්න ඔයගලන්ට දීලා තියෙන ගැටලුව තමයි මෙතනදී ඔයගලන්ගේ පොතේ නම් තියෙන්නේ 5 එකතු කිරීම 2කින් 1 වැඩි කිරීම 8 කියලා. හැබැයි මේක පුංචි වැරැද්දක් තියෙනවා මේ ගැටලුවේ. ඒක නිසා ඔයගලන්ට පේනවා ඇති මෙතන මම යටින් හදලා තියෙන පුතේ ඔයගලන්ගේ තේ වැරද්ද නිවැරදි කරගන්න. මෙතන තියෙන්න ඕනේ 5 එකතු කිරීම 4න් 3 වැඩි කිරීම 8. ඒ විදිහට මේ ගැටලුව තිබුණොත් විතරයි මේ දීලා තියෙන පිළිතුරු ඔයගලන්ට භාවිතා කරන්න පුළුවන්කම තියෙන්නේ. හරි. දැන් අපි බලමු එහෙමනම් විසඳුම අපිට දීලා තියෙනවා 11 කියලා. ඒ 11 ගන්න අර අපි කලින් මේ පාඩමේදී සාකච්ඡා කරපු විදිහටම උපකොටස් වලට මේ ගැටලුව සුළු කරගන්න තියෙනවා. දැන් මේ උපකොටස් ටිකත් ඔයගලන්ට මේ නිල් පාටින් දක්වලා තියෙනවා. එතකොට එහෙමනම් ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ දන්නවා දැන් ගණිතයේදී අපි ගුණ කිරීමට තමයි ප්‍රමුඛත්වය. ගුණ කිරීම බෙදීම කියන අවස්ථා දෙකට තමයි ප්‍රමුඛත්වය දෙන්නේ. ඉස්සෙල්ලාම සුළු කරන්න ඕනේ ඒ ටික. ඊට පස්සේ තමයි එකතු කිරීම අඩු කිරීම තියෙනවා නම් ඒව කරන්න ඕනේ. එතකොට එහෙමනම් දැන් මෙතනදී අපිට ගන්න පුළුවන්කම තියෙනවා. අපිට දීලා තියෙන උත්තර තියෙන්නේ 3 වැඩි කිරීම 8 සමානයි 24. ඊට පස්සේ 5 එකතු කිරීම 6 සමානයි 11 අවසාන උත්තරේනේ. එහෙනම් ඒක අපි අවසානෙට එන්න ඕනේ කියන එක ඔයගලන්ට තේරෙන්න ඕනේ. ඊට පස්සේ 24 බෙදීම 4. එතකොට එහෙමනම් මේකේ ඉස්සෙල්ලාම එන්න ඕනේ කොයි එකද? 3 වැඩි කිරීම 8 සමානයි 24 කියලා. ඒ කියන්නේ මෙන්න මෙතන අපේ මේ දීලා තියෙන ගැටලුවේ අවසාන කොටස් දෙකේ උඩ තියෙනවා 3 භාගයක මේ ළවය විදිහට 3 තියෙන්නේ 4න් 3 කියන භාගේ. එතකොට ඒක වැඩි කරනවා නැත්නම් ගුණ කරනවා 8ත් එක්ක. එතකොට එතන එනවා 24යි කියලා. ඒ ලැබිච්ච පිළිතුර අපි බෙදනවා 4න්. ඊට පස්සේ එතන ලැබුණා 6ක් 24 4න් බෙදුවම 6යි. ඒ 6 5ට එකතු කරාම 11 ලැබෙනවා. ඔන්න ඔය පිළිවෙල තමයි එන්නේ. දැන් මම මේ පළවෙනි එක නිසා ඔයගොල්ලන්ට කියලා දුන්නේ. හරි. එහෙමනම් ඊට පස්සේ බලමු අපි ඊළඟ ගැටලුව මේකම තමයි. මේක තවත් වෙනත් ආකාරයකින් විසඳන විදිහ තමයි ඊළඟ ගැටලුවේදී පෙන්නලා තියෙන්නේ. බලන්න. එතන තියෙන්නේ 3 වැඩි කිරීම 2 නැත්නම් 3 ගුණ කිරීම 2 සමානයි 6යි. 5 එකතු කිරීම 6 සමානයි 11යි. 8 බෙදීම 4 සමානයි 2යි කියලා. එතකොට ඒකෙනිත් ඔයගොල්ලන්ට අවසාන පිළිතුර එන එක යට මේකට එන්න ඕනේ කියන එක තේරෙන්න ඕනේ.
හරි. එතකොට එහෙමනම් අපි බලන්න මෙතනදී 3 වැඩි කිරීම 2 කියන එක මෙතන කෙලින්ම පේන්න නැති දෙයක්. එතකොට 8 බෙදීම 4 කියන එක ඔයගලන්ට මෙතනදී ඔයගලන්ගේ පිටිපස්සේ තියෙනවා 4න් 3 ගුණ කිරීම 8 කියන එකේ 8 බෙදෙනවා ඉස්සලා 4න්. අන්න ඒ විදිහට තමයි ඒක සම්පූර්ණ වෙන්න ඕනේ. එතකොට එහෙමනම් ඔයගොල්ලෝ මේක තනියෙන් කරන්න උත්සාහ කරන්න ඕන. අමාරු නෑ. මෙතන තියෙන මේ නිල් පාට උත්තර 3 මේ පිළිවෙලට දාන්න තියෙන. එතකොට එහෙමනම් මම දැන් තවත් උදව්වක් කරා 8 බෙදීම 4 තමයි ඉස්සරහට එන්නේ කියලා. එහෙමනම් මේ විදිහට ඒක සම්පූර්ණ කරන්න ඕන. ඊළඟට ඒ ගැටලුවම අපි තවත් විදිහකට හදන එක. මෙතනදී අපිට දීලා තියෙන උත්තරවල ගැටලුවක් තියෙනවා. ඒකත් මම දැන් මෙතන දාලා තියෙනවා. මේක බලාගෙන ඔයගොල්ලෝ නිවැරදි කරගන්න ඕනේ. මේකේ ඉස්සලාම පිළිතුරට තියෙන්නේ 5 ගුණ කිරීම 6 කියලා. ඒක ගුණ කිරීම නිමී වෙන්න ඕනේ එකතු කිරීම. මොකද අපි දන්නවා 5 6 කියන්නේ 11 නෙවෙයි. ඒක 5 එකතු කිරීම 6 වෙන්න ඕනේ. මේ පොතේ තියෙන printing mistakes ඔයගොල්ලෝ හදා ගන්න. ඊට පස්සේ 0.75 ගුණ කිරීම 8 වෙන්න ඕනේ. එකතු කිරීම 8 නෙවෙයි. ඊළඟට 3 බෙදීම 4 සමානයි 0.75 කියන උත්තර තුන තියෙන්නේ. හරි. එතකොට එහෙමනම් මේක දැන් ඔයගොල්ලෝ තනියෙන් කරන්න ඕනේ. මේකෙත් තියෙන්නේ මේ පිළිතුරු තුන මෙතන පිළිවෙලින් කොයි විදිහටද 11 කියන විසඳුම ලබා ගන්න අපි භාවිතා කරන්න ඕනේ කියන එක අඳුර ගන්න. හරි. එතකොට එහෙමනම් මේකෙන් ඕගොල්ලන්ට නිරූපණය කරන්නේ දැන් අපි මේ එකම මේ ගණිතමය ප්‍රකාශනයක්නේ අපි මේ සුළු කරේ. එතකොට දැන් ඒක 3 ආකාරයකින් අපි සුළු කරා. ඒ කියන්නේ එහෙමනම් අපිට එකම ගැටලුව විසඳනකොට එකම ක්‍රමයක් නෙමෙයි භාවිතා කරන්න පුළුවන්. එක්කෙනෙක්ට කැමති එක විදිහකට තවත් කෙනෙක්ට තවත් විදිහකට හැබැයි නිවැරදි අපි ගණිතයේදී ඉගෙනගෙන තියෙනවනේ මේ අනුපිළිවෙලක් වන් බෙගුදරි කියලා. අන්න ඒකට අනුකූලව අපි අනුගමනය කරොත් ඒ සෑම එකකින්ම නිවැරදි පිළිතුර අපිට අවසානයේදී ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ කම්පියුටර් සයිඩ් එකේදී ප්‍රෝග්‍රෑමින් වලදී අපිට එකම ගැටලුව විවිධ ආකාර වලින් විසඳන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ හැම ආකාරයකින්ම විසඳුවට කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙම නැතුව ඔයාගේ විදිය වැරදි මගේ විදිය විතරයි හරි කියලා එහෙම එකක් නැහැ. ඒකයි අපි මෙතන සටහනක් දාලා තියෙන්නේ. හිත ගැටලුවට විසඳුම් ගණනාවක් පවතින ආකාරයෙන්ම වෙනත් ගැටලු වලටද විසඳුම් කිහිපයක් පවතින්න පුළුවන් කියන එක. ඒ කියන්නේ අපි එහෙමනම් දැනගන්න ඕන දැන් අපි කෑමක් හදනකොට උනත් ඒ කෑම එක එක විදිහට හදන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ තමයි එහෙමනම් ගැටලුවක් විසඳනකොට ඒ ගැටලු වලට විවිධ විසඳුම් පවතින්න පුළුවන් හැකියාව තියෙනවා. හරි. එතකොට මම හිතන්නේ අපේ අභ්‍යාසය මෙතනින් ඉවරයි. ඊළඟට එහෙමනම් අපි ආයිත් අපේ පාඩමට. ඊට පස්සේ අපි පාඩමේදී බලන්න කතා කරන්නේ ඇල්ගෝරිතම් නිරූපණය කිරීම සඳහා ගැලීම් සටහන් භාවිතා කරන ආකාරය ගැන තමයි කතා කරන්න යන්නේ. දැන් මම හිතන්නේ ගැලීම් සටහන් කිව්වහම අර මම ඉස්සෙල්ලා කිව්වේ ඔයගොල්ලන්ට 6 ශ්‍රේණියේ පාඩම බලලා තිබ්බොත් තමයි ඔයගොල්ලන්ට මේ ගැලීම් සටහන් දැන් හැඩතල මොනවටද භාවිතා කරන්නේ ඒ ටික මතක් කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා හැමෝම මේ පාඩම බලලා එන්න නැත්තම් මේක තේරුම් ගන්න ඔයගොල්ලන්ට බැරි වෙයි. මම දැන් 7 ශ්‍රේණියේදී ඒ ටික මතක් කරන්නේ නැහැ. මොකද මම ඒකට 6ට වෙනම වීඩියෝ එකක් හදලා තියෙනවා. ඒක මම ඔයගොල්ලෝගේ groups වලටත් දාලා තියෙනවා. ඒක නිසා මම දැන් ඒක බලලා කියලා හිතලා තමයි ඔයගොල්ලන්ට මේ පාඩම කතා කරන්නේ. හරි. බලන්න ඇල්ගෝරිතම නිරූපණය කිරීම සඳහා ගැලීම් සටහන් වල යොදා ගන්නා සංකේත පිළිබඳ 6 ශ්‍රේණියේදී අවබෝධ කරගෙන ඇත. ඇල්ගෝරිතමයක් තුල මූලික පාලන ව්‍යුහ තුනෙන් එකක් හෝ කීපයක් අඩංගු විය හැකිය.
මූලික පාලන ව්‍යුහ control structures වල ආකෘති පහත දැක්වේ. හරි. එතකොට එහෙමනම් මෙතනදී ඔයගොල්ලෝ මෙන්න මේක දැන් අලුත්ම දෙයක් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන. ඒ කියන්නේ අපි ගැටලුවක් විසඳනකොට ඒක අපිට මෙන්න මේ පාලන ව්‍යුහ එහෙම නැත්නම් control structures කියන මෙන්න මේ දේවල් වලට අනුගත කරගෙන මේක පහසුවෙන් විසඳ ගන්න භාවිතා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඒ ගැටලුවේ ස්වභාවය අනුව තමයි අපි මේවා භාවිතා කරනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. දැන් මෙහෙම කිව්වට ඔයගලන්ට තේරෙන්නේ අපි මේවා උදාහරණ එක ඉදිරියේදී සාකච්ඡා කරනවා. එතකොට ඒක තව දුරටත් ඔයගලන්ට අවබෝධ කරගන්න පුළුවන්. එතකොට බලන්න මෙතනදී අපි භාවිතා කරනවා පාලන ව්‍යුහ තුනක්. අනුක්‍රමය අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා සීක්වෙන්ස් කියලා. ඒ වගේම තේරීම සිලෙක්ෂන් පුනර්කරණය repetition කියන එක. එතකොට මෙන්න මේ අවස්ථාවන් හරියට අඳුරගෙන ඒ වලට අනුව මේ පාලන ව්‍යුහ අපි යොදා ගන්නවා ගැටලුවක් විසඳීමේදී. එතකොට එහෙමනම් ගැටලුවකට විසඳුම් ලබා දෙනකොට ඒ ගැටලුව ඇතුලේ විසඳුම ඇතුලේ මේ කියපු පාලන ව්‍යුහ තුනමත් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් එකක් විතරක් තියෙන්නත් පුළුවන්. එකක් කියන්නේ හැබැයි හැම විසඳුමකටම මේ අනුක්‍රමය කියන පාලන ව්‍යුහය නම් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඒක දැන් ඉස්සරහට මම ඔයගලන්ට කතා කරාම ඔයගලන්ට තේරෙයි ඇයි මම එහෙම කිව්වේ කියලා. එතකොට එහෙමනම් අඩුම තරම එකක් කියලා කිව්වහම එහෙම වුණොත් තියෙන්නේ අනුක්‍රමය කියන එක. එහෙම නැත්නම් ඒකත් එක්ක තේරීම තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනුක්‍රමයත් එක්ක පුනර්කරණය තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය තුනමත් තියෙන්න පුළුවන් එකට. ඔන්න ඒ විදිහට අපි ගැටලුවක් විසඳනකොට මේ පාලන ව්‍යුහ භාවිතා කරනවා. දැන් ඔයගලන්ට මෙතන මේ ගැලීම් සටහන ආශ්‍රිතව පෙන්නලා තියෙනවා මේ කොයි විදිහටද මේ තේරීම් පුනර්කරණ කියන ඒවා භාවිතා වෙන්නේ කියලා. දැන් ඕගොල්ලන්ට සරලව කිව්වොත් එහෙම අනුක්‍රමණය කියන්නේ එකක් පිළිවෙලින් ඕගොල්ලන්ට මේ පළවෙනි රූප සටහනේ පේනවා ඇති. එක ස්ටෙප් එකක් ඉවර වෙලා ඊළඟ එකට යනවා. ඒක ඉවර වෙලා ඊළඟ එකට යනවා. අන්න ඒ විදිහට පිළිවෙලින් උඩ ඉඳන් පල්ලෙහාට අපි ගැටලුව විසඳාගෙන යනවා නම් අන්න ඒකට අපි කියනවා අනුක්‍රමයක් කියලා. ඊළඟට තේරීමක් කියලා කියනවා. බලන්න ඕගොල්ලන්ට මේ දෙවෙනි රූප සටහනේ ඔය මේ කහපාට රොම්බසය ගාවදී ඉදිරියට යන්න පාරවල් දෙකක් හම්බ වෙලා තියෙනවා. එතකොට ඒ පාරවල් දෙකෙන් අපි තෝරා ගන්න ඕනේ එක පාරයි. ඒ පාරවල් දෙකෙන් තෝරා ගත්තාම අපි කියනවා කන්ඩිෂන් එකක් යොදා ගන්නවා. අපි කියන්නේ මේක සරල තේරීමක් කියලානේ. එතකොට ඒ තේරීම කොයි පාරේද යන්නේ කියන එක තෝරා ගන්න අපි ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නෙට දෙන උත්තරය අනුව තමයි මේ පාරවල් දෙකෙන් එකක් ඕගොල්ලෝ තෝරගන්නේ. ඒ පාරවල් දෙකෙන් එකක් අපි තෝරගෙන අවසානයේදී එකම තැනකට ඇවිල්ලා මේක අවසාන වෙනවා, ගැටලුව විසඳෙනවා. ඊට පස්සේ පුනර්කරණයේදී ඒක නෙවෙයි වෙන්නේ. බලන්න ඕගොල්ලෝ අර වගේම ගැටලුවක් අහනවා. ඒ ඇහුවාම එක උත්තරයක් දුන්නොත් එතනින් ඒක අවසන් වීමේ අවස්ථාවට තමයි ගමන් කරන්නේ. හැබැයි තව අනිත් මාර්ගය තෝරා ගත්තොත් එයා පියවර කීපයක් ඉස්සරහට ගිහිල්ලා නැවත බලන්න මේ ඊතලය ඇවිල්ලා අර ප්‍රශ්නය අහපු තැනටම ආයිත් එයාව යොමු කරනවා. එතකොට එයා මොකද කරන්නේ? නැවතත් ඒ ප්‍රශ්නේ අහන තැනට යනවා. ඒතනින් යාට එළියට යන්න හෝ එහෙම නැත්තම් ඒ කියන්නේ මේ ගැටලුව නිමා කරන්න එයාගේ අවසාන උත්තරේ හම්බ වෙන එක සිද්ධ වෙනවා. එහෙම නැත්තම් ආයිත් අර ප්‍රශ්නේ අහන මේ ක්‍රියාවලිය මේ ඉවර වෙන මේ තැනටම ආයිත් එයා යනවා. ඒ කියන්නේ එයා යම් කිසි පියවරයන් කිහිපයක් හෝ එකක් නැවත සිද්ධ කරනවා. අන්න ඒ වගේ අවස්ථාවක් තමයි මෙතන repetition එකක් කියලා නැත්නම් පුනර්කරණයක් කියලා දක්වලා තියෙන්නේ.
අපි බලමු මේවා උදාහරණත් එක්ක කතා කරනකොට ඊට වැඩි ඔයගලන්ට මේක ගැන පැහැදිලි අවබෝධයක් ගන්න පුළුවන්කම තියෙනවා. හරි. එහෙමනම් අපි යම් බලන්න මේකෙදි 5.2 අවස්ථාව සඳහා බලන්න දැන් 5.2 දීලා තියෙන ඔයගලන්ට සරුංගලයක් සාදන ආකාරයේ පියවරෙන් පියවර දැක්වීමට පහත ගැලීම් සටහන යොදාගත හැකිය. දැන් ඔයගලන්ට මෙතන පේනවා ඇති මේ ගැලීම් සටහනේ හිස්තැන් තියෙනවා. එතකොට ඒ වගේම ඔයගලන්ට මේ දකුණු අත පැත්තෙන් සරුංගලයක් ඔයගලන් හදනකොට ඒකේ අවස්ථාවන් ටික පෙන්නලා තියෙනවා. එතකොට එහෙමනම් ඔන්න ඔය දෙක භාවිතා කරලා මේ හිස්තැන් පුරව ගණ්ඩායි තියෙන්නේ. හිස්තැන් පුරවන්නත් ඔයගලන්ට පහසුයි. මෙතන යට ඔයගලන්ට මේ වලට ලියන්න ඕන ටිකක් දීලා තියෙන්නේ. එතකොට එහෙමනම් ඒව ටික තෝරගන්නයි තියෙන්නේ. බොහෝ දෙනෙක් විනෝදාංශයක් ලෙස සරුංගල් ලැබීමට කැමැත්තක් දක්වති. සමබර සරුංගලයක් නිවැරදිව සාදන ආකාරය දැක්වෙන ප්‍රකාශ අනුක්‍රමික පෙළ ගැස්වීම් වලට හිස්තැන් සුදුසු ප්‍රකාශය තෝරා ලියන්න කියලා ඔයගොල්ලන්ට කියන්නේ. බලන්න එහෙමනම් මෙතනදී ආරම්භ කරනවා. ඊට පස්සේ අසමාන දිග සහිත සමබර ඉරටු දෙකක් හෝ බටපතුරු දෙකක් ගන්නවා. ඊළඟට හිස්තැනක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට මෙතන මොකද්ද කරන්න තියෙන්නේ? මේ බටපතුරු දෙක අපි මේ ක්‍රොස් එකක් හිටින විදිහට බැඳ ගන්න තියෙන්නේ. දැන් මම මෙතන උත්තර ටික නිකන් කියාගෙන යනවා. ඔයගොල්ලන් ඊට පස්සේ පල්ලෙහා තියෙන උත්තරේ වලට යොදා ගන්න. ඉරටු හෝ බටපතුරු වල සතර කෙළවර සමනූල් මගින් සරුංගල් රාමුව බොකුටු වනසේ ගැටගැසීම කරගන්න ඕන. ඊට පස්සේ මොකද්ද වෙන්න ඕනේ? සව් කඩදාසි අලව ගන්න එක තමයි ඔයගොල්ලන්ට මෙතන පේනවා ඇති. විවිධ වර්ණ වලින් මේකේ සව් කඩදාසි අලවා ගන්නවා. ඊළඟට සරුංගලයේ සමබරතාවය පවතින ලෙස රැලි අලවනවා. අපි දෙපැත්තට අපි මේක බැලන්ස් කරලා ඒකට හරියන විදිහට රැලි ටික සම්බන්ධ කරගන්නවා. අවසානයේදී මොකද්ද කරන්නේ? අපි සේරුව දානවා කියලා කියන්නේ. අන්න ඒක තමයි කරන්නේ. එතකොට ඒක දාලා ඊට පස්සේ මොකද්ද අපි කරන්න ඕනේ? අපේ සරුංගලය හදන එක නිමා කරගන්න ඕනේ. එතකොට එහෙමනම් ඔන්න ඔය කොටස් තුන ඔයගොල්ලෝ මේ දීලා තියෙන මේ වාක්‍ය ඛණ්ඩ වලින් තෝරලා එතන සම්පූර්ණ කරන්න. ඊළඟට තියෙනවා දෙවෙනි එක රූපේ දැක්වෙන පරිදි පරිගණකයක් නිවැරදිව ක්‍රියාත්මක වන ආකාරය සඳහා සුදුසු ඇල්ගෝරිතමයක් ගොඩනගන්න කියලා. එතකොට මේකෙදී ඔයගොල්ලෝ දන්නවා පරිගණකයක් අපි ක්‍රියාත්මක කරනකොට ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ මොකද්ද? ස්විච් එක පරිගණකයට විදුලිය සම්බන්ධ කරන අපි බිත්තියෙන් අපි මොනවාද ප්ලග් එකකින් සම්බන්ධ කරනවා. අන්න ඒකේ ස්විච් ඔන් කරන්න ඕනේ. ඊළඟට අපි UPS එකක් දෙවෙනි පියවර විදිහට UPS එක ඔන් කරන්න ඕන. ඊළඟට මොනිටර් එක ඔන් කරලා ඊළඟට සිස්ටම් යුනිට් එක ඔන් කරන්න ඕනේ. එතකොට එහෙමනම් ඔයගොල්ලන්ට තියෙන්නේ ඔන්න ඔය ටික මෙන්න මේ දීලා තියෙන කොටුව තුල අර ගැලීම් සටහනක් විදිහට හෝ එහෙම නැත්නම් ඔයගොල්ලන්ට අර පියවරයන් විදිහට ඇල්ගෝරිතමයක් ලියන්න කියලා තියෙන්නේ. එතකොට එහෙමනම් වඩාත් දැන් සුදුසු ඔයගොල්ලෝ ෆ්ලෝ chart එකට යනවා නම් ගැලීම් සටහනට යනවා නම් එහෙම නැත්නම් step 1 step 2 කියලා අර විදිහටම සම්පූර්ණ කරන්න තියෙන්නේ. හරි. එතකොට එහෙමනම් ඊට පස්සේ අපි ආයෙත් යන් අපේ පාඩමට දැන් අපි එහෙමනම් කතා කරමු මේ පාඩමේදී අර ඉස්සෙල්ලා අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වුණ පාලන ව්‍යුහ තුන ඉතාමත් සවිස්තරව ඔයගොල්ලන්ට මෙතන ඉදිරිපත් කරලා තියෙන බලමු. අනුක්‍රමණය ගැන තමයි ඉස්සෙල්ලාම අපි කතා කරන්නේ. ඇල්ගොරිතමයක ඇති උපදේශ එකිනෙක පිළිවෙලින් ඉහළ සිට පහළට ක්‍රියාත්මක වීම අනුක්‍රමය සීක්වෙන්ස් ලෙස හඳුන්වයි. මේ ගැලීම් සටහනක දක්වන ආකාරය අවබෝධ කරගමු. දැන් ඔයගොල්ලෝ පඩි පෙළක් නගිනකොට ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් පඩියෙන් පඩිය තමයි
නගින්නේ. එහෙම නැත්නම් බහිනකොටත් එහෙමයි. දැන් ඕගොල්ලෝ නම් මේ යනකොට ඕක මේ පඩි 2 3ක් පැනලා යනවා. ඒ වුණාට ඒක නෙමෙයි නිවැරදි ක්‍රමය. අපි පරිස්සමෙන් නගිනවා නම් එක පඩියක් නැගලා පළවෙනි පඩිය නැගලා ඊට පස්සේ තමයි දෙවෙනි පඩියට යන්නේ. එහෙම නැතුව පළවෙනි පඩිය නැගලා තුන්වෙනි පඩිය නැගලා දෙවෙනි පඩිය නගින්න බෑ. අන්න ඒ වගේ අපි යම්කිසි අනුපිළිවෙලක් තියෙනවා නම් ඒ අනුපිළිවෙල ඉහළ ඉඳලා පල්ලෙහාට ක්‍රියාත්මක කර ගැනීම තමයි මෙතනදී අපි කියන්නේ. එතකොට උදාහරණයක් දීලා තියෙනවා පෙළ පොතකට පිට කවරයක් දැමීම කියන අවස්ථාව. එතකොට දැන් මෙතනදී බලන්න පොතකට පිට කවරයක් දානකොට ඔයගොල්ලෝ මේ කරන්න ඕන පිළිවෙලක් තියෙනවා. දැන් ඒකේ පිළිවෙලේ අවසානයේදී ලේබල් එක ගහලා අපි මේ ස්ටිකර් එකක් අලවලා නම ලියන්නේ. දැන් ඒක ඉස්සෙල්ලාම මේ කරන්න බැහැනේ අපිට. අන්න ඒක තමයි මෙතනදී ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. එතකොට මේකේ ආරම්භය කරා පිට කවරේ දාන්න සුදුසු කොළය අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න ඕන. ඊළඟට කොළය මත පොත තියන්න ඕන. ඊළඟට කොළය පොතේ පිට කවරේ ඇතුළේ පැත්තට නවා ගන්න ඕන. ඊට පස්සේ පිට කවරේ දාරයට ආසන්නව ඇතුළේ පැත්ත අපි අලව ගන්න ඕන අවලා. ඊට පස්සේ පොතක හඳුනා ගැනීමට නම ලේබල් එකක් මේ ඉස්සරහෙන් අලවන එක තමයි කරන්න ඕන. ස්ටිකර්ස් අලවනවා. අන්න ඒ විදිහට ඔයගොල්ලන්ගේ පොතට පිට කවරේ දාලා ඔයගොල්ලෝ මේ ගැටලුව විසඳගන්නේ. ඒ වගේ එතකොට මෙතනදී අපි මේ දීලා තියෙන ක්‍රියාවලීන්නේ අපි සාමාන්‍ය ජීවිතයේ කරන මේ ක්‍රියාවලීන් තියෙන්නේ. ඒක නිසා මම 6දී ඔයගොල්ලන්ට පාඩම බලන්න එතකොට කියලා තියෙනවා ඉදිරිදා ක්‍රියාවලීන් සියල්ලක්ම මේ විදිහට ක්‍රියාවලීන් විදිහට සකස් කරන්නේ අපි යොදාගන්නේ ඍජුකෝණ අස්රාකාර හැඩ. ඒක නිසා ඒව ඇතුලේ දාලා තියෙන්නේ. එතකොට අන්න මේ විදිහට භාවිතා කරලා තියෙනවා. දැන් මේකෙදී අපි පිට කවරේ දාරය ආසන්නව ඇතුල් පැත්තට ඇලවීම ඉස්සෙල්ලා කරලා හරියන්නේ නැහැ. ඒක මේ තියෙන්නේ 4 වෙනි පියවර විදිහට. ඒ 4 වෙනි පියවර විදිහට තමයි ඒක කරන්න ඕන. එතකොට අන්න ඒක තමයි මෙතනදී ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන. එතකොට එහෙමනම් ඊට පස්සේ ඔයගොල්ලෝගේ තියෙනවා ක්‍රියාකාරකම 5යි 3 කියන එක ඔයගොල්ලෝගේ වර්ක් බුක් එකේ බලන්න ගැලීම් සටහන ඇසුරෙන් පිළිතුරු ලියන්න තියෙන්නේ. ගැලීම් සටහන එකෙහි ආදාන ක්‍රියාවලිය හා ප්‍රතිදානය ලියා දක්වන්න කියලා කියනවා. දැන් ඔයගොල්ලෝ මෙතන ගැලීම් සටහන එක කියලා අපි මෙතන සලකන්නේ මෙන්න මේ අවස්ථාව. එතකොට මේ අවස්ථාවට මේ සරුංගලි නිර්මාණය කරන අවස්ථාවට අදාළව ඕගොල්ලෝ මෙතන ලියන්න ඕනේ මොනවාද? ඒකේ ආදානයන් මොනවාද? ක්‍රියාවලිය මොනවාද? ප්‍රතිදානය මොනවාද කියලා. දැන් ඕගොල්ලන්ට මෙතනදී ගැලීම් සටහන දිහා බැලුවාම මේකෙදී ආදානයක් නැහැ කියලා පේන්න ඕන. මොකද අපි මෙතනදී මේ බඩු මුට්ටු එකතු කරගන්න එක ආදානයේ විදිහට සලකන්නේ නැහැ. මේකේ ඕගොල්ලන්ට පේනවා අපි සම්පූර්ණයෙන්ම මේකේ තියෙන ඍජුකෝණ අස්රාකාර හැඩ. එතකොට එහෙනම් මේකෙදී අපිට ආදානයන් විදිහට ඕනනම් තියාගන්න පුළුවන් මේ අවශ්‍ය ද්‍රව්‍ය එකතු රැස් කර ගැනීම කියලා. ඒක අපි මෙතන යොදාගත්තේ නැති නිසා අවශ්‍ය නැහැ. ඔයගොල්ලන්ට ආදානයක් නැතිව උනත් කෙලිම ක්‍රියාවලියක් කරලා අවසාන ප්‍රතිඵලයක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊළඟට මේකේ ක්‍රියාවලි විදියට මෙන්න මේ සියලුම ටික පියවරයන් ටික ඇතුල් වෙන්න ඕනේ. අවසාන ප්‍රතිදානයේ විදියට මොකද්ද? සම්පූර්ණයෙන්ම කොලාලවල නිම කරගත්ත සරුංගලය තමයි ප්‍රතිදානයේ විදියට ඔයගොල්ලන්ට එතනදී ලැබෙන්නේ. එතකොට ඉන්නේ ඒ ටික තමයි මෙතන ඔයගොල්ලෝ සම්පූර්ණ කරන්න ඕන. එතකොට දෙවෙනි එක තමයි කියන්නේ ගැලීම් සටහන එකෙහි දැක්වෙන පාලන ව්‍යුහය තේරීම අනුක්‍රමණීය පුනර්කරණය කියලා. ඔය තුنين එකක් ඔයගොල්ලෝ දාන්න ඕනේ. දැන් මෙතන ඔයගොල්ලන්ට පැහැදිලිව මේ ගැලීම් සටහන මේ එක වැඩ කරනකොට තේරුණා එකක් පළවෙනි පියවර අනුගමනය කරලා ඊළඟ එකට යනවා මිසක් ආයිත් තව තෝරා ගන්නවත් එකම දේ නැවත නැවත කිරීමක්වත් කරේ නෑ. එහෙමනම් අපි මෙතනදී අනුක්‍රමය කියන පාලන ව්‍යුහය තමයි යොදාගෙන තියෙන්නේ.
ඊට පස්සේ සංඛ්‍යා දෙකක එකතුව පෙන්වන පහත දැක්වෙන ප්‍රකාශන ගැලීම් සටහන් දෙක හිස්ව පවතින ස්ථානවලට ගැලපෙන පරිදි ලියා දක්වන්න කියලා කියනවා. එතකොට දැන් ඔයගොල්ලන්ට මෙතන උඩින් උත්තර ටික දීලා තියෙනවා. වම් පැත්තේ දීලා තියෙනවා මේ දීලා තියෙන එකම මේ ගැලීම් සටහන තමයි මේක ආකාර දෙකකින් දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ නිකන් අපි වචනයෙන් ලියලා තියෙනවා වම් පැත්තේ එක බලන්න ආරම්භය කරලා තියෙනවා. ඊට පස්සේ සංඛ්‍යා දෙක ලබා ගැනීම කියලා දාලා තියෙනවා. ඊළඟට සංඛ්‍යා දෙක එකතු කිරීම එකතුව පෙන්වීම කියන එක. ඊට පස්සේ නිමා කරලා තියෙනවා. ඒ ගැලීම් සටහනම තමයි ඒක කොහොමද අපි සංඛ්‍යාත්මක නැත්නම් අපි ගණිත මේ විජය මේ සංකේත භාවිතා කරලා දක්වන්නේ කියන එක තමයි මෙතනදී අපි ඉගෙන ගන්නෙ. එතකොට සංඛ්‍යා දෙකක් ලබා ගැනීම කිව්වහම ඒක අපි ඊට වඩා ක්‍රමවත් AB ආදානය කරන්න කියලා යොදා ගන්න එක. ඊළඟට සංඛ්‍යා දෙක එකතු කිරීම කියන එක අපිට විධිමත් විදිහට තව දක්වන්න පුළුවන්. එකතුව සමානයි A එකතු කිරීම B. මොකද දැන් අපි ගත්තේ ආදාන විදිහට AB කියන විජය සංකේත දෙක ඒ ගත්න අගයන් නිරූපණය කරන්න AB කියලා යොදාගත්ත නම් ඒ දෙකම එකතු කරන්න ඕනේ. ඊට පස්සේ එකතුව පෙන්වීමට එකතුව පෙන්වන්න කියලා දාලා මේක සම්පූර්ණ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊළඟ හතරවෙනි ප්‍රශ්නයේ විදිහට සංඛ්‍යා දෙකක් ගුණ කළ පසු ලැබෙන පිළිතුරු පෙන්වීම සඳහා ගැලීම් සටහනක් අඳින්න කියනවා. ඉතින් දැන් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලොන් එකතු කරන්න මේ ගැලීම් සටහන පාවිච්චි කරා නම් ඕකම එකතු කිරීම වෙනුවට එකතු කිරීමේ ගණිත කර්මයේ වෙනුවට ගුණ කිරීමේ ගණිත කර්මයේ දාලා ඔය ගැලීම් සටහනම මෙතනටත් යොදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අන්න ඒක තමයි ඕගොල්ලෝ මෙතනදී කරන්න ඕන. ඊළඟට පස්වෙනි එක ඇවිල්ලා ගැලීම් සටහන 3 ඇසුරෙන් හිස්තැන් පුරවන්න කියලා කියන්නේ. මෙතනදී කියනවා මොකද්ද? දීලා තියෙනවා හැබැයි මේක කරන්න නම් මෙතන ඔයගොල්ලන්ට ඒකෙන් ගැටලුවක් නැහැ. කමන්නේ අපි මොකද ඊළඟ පාලන ව්‍යුහය තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. මෙතන ABC අඳුනා ගැනීමයි තියෙන්නේ. මේ ඒක නිසා අපි ඕන නම් අපේ පාඩමේ ඉතුරු කෑල්ල කරලා අපි මේ ගැටලුව විසඳමු. එතකොට ඔයගොල්ලන්ට මම හිතන්නේ වඩාත් පහසුවෙන් මේක තේරුම් ගන්න පුළුවන්. අපි යමු ආයෙත් පාඩමට. ඊළඟට බලන්න අපි මෙතන දක්වලා තියෙනවා ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හා පරිමිතිය සෙවීම කියන අවස්ථාව අපි සලකන්නේ. මේකෙදී ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන දාලා තියෙන ඍජු කෝණාශ්‍රයක් ඒකේ දිග පළල කියන අවස්ථාවන් දෙක ඒ පරිමාවන් අපිට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මේකේ ගැලීම් සටහන ආරම්භ කරලා තියෙනවා. දිග පළල ලබා ගන්නවා. ඊළඟට වර්ගඵලය නම් අපි දන්නවා දිග පළලෙන් ගුණ කරාම තමයි වර්ගඵලය ලැබෙන්නේ. පරිමිතිය ඕන නම් අපි දිග පළලට එකතු කරලා එක දෙකෙන් ගුණ කරාම අපිට ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ විදිහට අපි යම්කිසි සමීකරණයකට අගයන් යොදලා ගානක් විසඳන එක තමයි මේකේ ක්‍රියාවලිය විදිහට අපි සලකන්නේ. ඊට පස්සේ අවසානයේදී දිගයි පළලයි අපි මේකේ උත්තර විදිහට දක්වනවා. ඒක තමයි අපේ ප්‍රතිදාන විදිහට අපි සලකන්නේ. එතකොට එහෙමනම් ඔන්න ඔය ටික තමයි මෙතනත් කියලා තියෙන්නේ. ගැටලුව විශ්ලේෂණය කරොත් එහෙම මේකේ ආදානය වෙන්නේ දිග පළල ගන්න එක. අපිට මොකද මේ ගැටලුව විසඳන්න නම් දිග පළල දීලා තියෙන්න ඕනේ. දිග පළල කිව්වට හරියන්නේ නැහැ. එතකොට එහෙමනම් ඒක ආදානයේ විදිහට අපේ ගැටලුවට විසඳන්න නම් අපේ පද්ධතියට අපි ගන්න ඕන දේ ඊට පස්සේ ක්‍රියාවලිය යටතේ තමයි මේ ලබා දෙන දිග පළල භාවිතා කරලා අපි අදාළ සූත්‍ර නිවැරදි සූත්‍රය යොදාගෙන දිග පළල පාවිච්චි කරලා වර්ගඵලය සහ පරිමිතිය සොයා ගැනීම.
ඊළඟට ප්‍රතිදානය තමයි ඒ ලබාගත් පිළිතුරු ඉදිරිපත් කිරීම. ඒ ලබාගත් දේවල් තමයි පිළිතුරු විදියට ප්‍රතිදානය සඳහා අපි භාවිතා කරන්නේ. එතකොට එහෙමනම් මෙතනදී 5:04 අවස්ථාවට යන්න ඕගොල්ලොන්ට ඒකෙදි නම් අවස්ථාව නැහැ. මොකද 5:04 අපි ඊළඟ පාඩමට අදාළව තියෙන්නේ. ඒක නිසා අපි මේක නොසලකා හැරලා අපි 5:04 අපි ඊළඟ පාඩම කරයින් පස්සේ කරමු. අපි ඊළඟට අපේ ඊළඟ කොටස තේරීම කියන අවස්ථාවට පාලන ව්‍යුහය යටතේ දෙවනි පාලන ව්‍යුහය තමයි අපි ඉගෙන ගන්න තේරීම කියන අවස්ථාව. දැන් බලන්න ඕගොල්ලෝ මෙතන මේ රූප සටහනක් දීලා තියෙනවනේ. මේ රූප සටහනේ ඕගොල්ලන්ට මොකද්ද පේන්නේ? මෙතන ඕගොල්ලන්ට පාරක් ඇවිල්ලා ඒ පාර නැවත පාරවල් දෙකකට බෙදිලා වෙන් වෙලා තියෙනවා ඕගොල්ලන්ට දකින්න. දැන් ඕගොල්ලෝ ගමනක් යනකොට ඔයගොල්ලන්ට මේ අවස්ථාව නිතරම ලැබෙනවා. දැන් අලුත් තැනක් හොයාගෙන යනවා නම් ඔන්න ඉස්සරහින් පාරවල් දෙකක් තියෙනවා. කොයි පැත්තටද හැරෙන්න ඕනේ? කොයි පැත්තටද හැරෙන්න ඕනේ කියලා අහනවනේ. එතකොට එහෙමනම් ඔයගොල්ලන්ට මාර්ග විස්තරයක් කියලා තියෙනවා නම් දකුණට හැරෙන්න කිව්වනම් අන්න මේ එහෙනම් දකුණට හරවන්න ඕනේ කියලා අපි කියනවා. ඒ වගේ මොකක් හරි එතනදී අහන ප්‍රශ්නකට ලැබෙන පිළිතුර මත තමයි අපි දිශාව තීරණය කරන්නේ කොයි පැත්තටද යන්නේ කියලා. එතකොට අන්න එතන අපි තේරීමක් කරනවා. ඒ කියන්නේ අපිට අවස්ථාවන් දෙකක් තියෙනවා. එකකින් අපිට දෙකේම යන්න බෑ එකවර. එකපාරකදී යන්න පුළුවන්, එකවරකදී යන්න පුළුවන් එකපාරක. එතකොට එහෙමනම් දෙකකින් එකක් අපිට තෝරන්න තියෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක් තමයි අපි මේ පාලන ව්‍යුහය යටතේ තේරීම පාලන ව්‍යුහය කියලා සලකන්නේ. බලන්න ඇල්ගෝරිතමයක දෙන ලද කොන්දේසියකට අනුව ක්‍රියාත්මක කළ යුතු පියවර කුමක්ද යන්න තීරණය කිරීම මෙහිදී අපේක්ෂා කෙරේ. තේරීමක සිලෙක්ෂන් දී කොන්දේසිය පරීක්ෂා කර සත්‍ය වීම හෝ අසත්‍ය වීම. දැන් මං කිව්වා මෙතනදී පාරවල් දෙකක් තියෙනවා කියලා. එහෙමනම් අපි මේ කන්ඩිෂන් එකක් නැත්තම් කොන්දේසියක් අරගෙන නැත්තම් මෙතන සරලව කිව්වොත් ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නෙට yes no නැත්තම් ඔව් නැහැ කියන උත්තර දෙක තියෙන ප්‍රශ්නයක් අපි අහන්න ඕනේ. ඒකෙන් ඔව් කිව්වොත් එකපාරක යවනවා, no කිව්වොත් නැත්තම් නැහැ කිව්වොත් තව පාරක යවන අවස්ථාවන් තමයි මෙතනදී භාවිතා වෙන්නේ. නිදසුනක් ලෙස විදුලි පංකාවක් ක්‍රියාත්මක කරන අවස්ථාවක් සැලකමු. ස්විචය දැමූ විට විදුලිය තිබේ නම් විදුලි පංකාව ක්‍රියාත්මක වේ. විදුලිය නොමැති නම් විදුලි පංකාව ක්‍රියාත්මක නොවේ. දැන් මේ තියෙන්නේ ඔයගොල්ලන්ට ඔන්න ඔය කියන අවස්ථාව. දැන් අපි ස්විච් එක දැම්මට විතරක් පත් වෙන්නේ නැහැ. කරන්ට් එක තියෙන්න ඕන. එතකොට එහෙමනම් ආරම්භ කරලා ස්විච් එක දැම්මා. අපි යන්න ප්‍රශ්නයක් අහනවා. විදුලි බලය තියෙනවද? එතකොට ඒක ඔව් කියලා කිව්වොත් විදුලි පංකාව ක්‍රියාත්මක වෙනවා. නැත්තම් විදුලි පංකාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට අපේ අවසානයේ මෙතනදී ළඟා වෙනවා. ඒ අනුව විදුලි බලය පවතී නම් විදුලි පංකාව ක්‍රියාත්මක වේ. විදුලි බලය නොමැති විට පංකාව ක්‍රියාත්මක නොවේ කියන අවස්ථාව තමයි එතනදී වෙන්නේ. හරි, ඊළඟට අපි යනවා එහෙමනම් පුනර්කරන අවස්ථාව සලකන්න. එතකොට දැන් ඕගොල්ලන්ට මෙතන රූප සටහනක් පෙන්වනවා බලන්න. ඕගොල්ලෝ විද්‍යාවේදී ඉගෙන ගන්න දෙයක් තමයි මෙතනදී පෙන්වන්නේ. මොකද්ද? ජල චක්‍රයට අදාළ රූප සටහන පෙන්වන්නේ. දැන් මේක අපි දන්නවා එකපාරක් ක්‍රියාත්මක වෙලා නවතිනවද නැහැනේ. ඊට පායන්නක් ගානේ දවස ගානේ මේ ක්‍රියාවලිය දෙකින් දිගටම සිද්ධ වෙන නිසා තමයි අපිට වැස්ස මගින් ජලය හම්බ වෙන්නේ. ඒ වගේම අපේ පොළවේ තියෙන ජලය වාෂ්ප වෙලා ඉහළට ගමන් කරලා නැවත වැස්ස ඇති වෙන්නේ. එතකොට එන්න ඔය ක්‍රියාවලිය අපි කියනවා මේ දිගින් දිගටම ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ වගේ තව උදාහරණයක් අපි මේ ඔයගොල්ලෝගේ පන්ති ඔයගොල්ලෝ දවස ගානේ මේ සිද්ධ කරනවා. ඔයගොල්ලෝගේ ටීචර් ඇවිල්ලා රෙජිස්ටර් එක මාක් කරනවා නේද? බලන්න එතනත් වෙනවා මේ වැඩේම. ටීචර් මොකද ඉස්සලාම රෙජිස්ටර් එක ඇරලා තියෙන පළවෙනි නම කියවනවා. එතකොට දැන් ඔයගොල්ලෝ මේ දැන් නම් මේ මම හිතන්නේ වාරේ අග වෙනකොට නම් ටීචර් ඉන්න ළමයි බල්ලා
එක ඒවා දාගෙන යනවා. එහෙම නැත්නම් දැන් මේ පන්තියක් මේ පළවෙනි වාරේ පටන් ගත්තාම ටීචර් ළමයි අඳුරන්නේ නැත්නම් නමින් නම කියවනවනේ නේද? එතකොට ටීචර් නම කිව්වහම පන්ති ළමයා ඉන්නවනම් එයා ඉන්නවා කියනවා. එතකොට ටීචර් එක දානවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? නැත්නම් බිංදුව දානවා. ඊළඟට මොකක්ද ආයෙත් කරන්නේ? ආයෙත් ටීචර් දෙවෙනියට තියෙන නම කියවනවා. එතකොට ආයෙත් වෙන්නේ මොකද්ද? ඉන්නවනම් කෙනෙක් එයා ඉන්නවා කිව්වහම එක්ක දානවා නැත්නම් බිංදුව දානවා. ආයෙත් ඊළඟ නම කියවෙනවා. එතකොට ওই ක්‍රියාවලිය පන්තියේ ළමයිගේ නම් ටික ඉවර වෙනකන් 45 පාරක් 50 පාරක් වෙනකන් නැවත නැවත ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ වගේ එකක් තමයි අපි කියන්නේ පුනර්කරණයක් කියලා. හරිද? එතකොට එහෙමනම් බලන්න මෙතන ඇල්ගෝරිතම් එකේ ඇති උපදෙස් එකක් හෝ කිහිපයක් නැවත නැවත ක්‍රියාත්මක වීම පුනර්කරණයක් repetition ලෙස හඳුන්වයි. පුනර්කරණයක් සිදුවන්නේ අදාළ කොන්දේසියක් තෘප්ත වීම හෝ තෘප්ත නොවීම අනුවය. අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේම මේකෙදිත් ප්‍රශ්නයක් අහනවා. ඒකෙදිත් උත්තර දෙකක් තියෙන ප්‍රශ්නයක් තමයි අහන්නේ. yes or no කියන උත්තර දෙක තියෙන ප්‍රශ්නයක් අහන්නේ. එතකොට yes කිව්වොත් මේකෙදි සමහරක් වෙලාවට එක ක්‍රියාවලියකට යනවා. no කිව්වොත් ඊට වෙනස් ක්‍රියාවලියක්. ඒ කියන්නේ අපි උදාහරණයක් ගත්තොත් මේකෙදි එක උත්තරයකට මේ ක්‍රියාව නැවත නැවත සිද්ධ කරන්න අවස්ථාව සලසලා දෙනවා. අපි ඒකට කියනවා පුනර්කරණ. එහෙම නැත්නම් ලූප් එකක් කියලා. එතකොට මේ ලූප් එකට ඇතුල් වෙන්න අවස්ථාව දෙනවා. එහෙම නැත්නම් අනිත් පිළිතුරට එතන ඒ වැඩසටහනින් ඉවත් වෙන්න ලූප් එකෙන් අයින් වෙලා යන්න අවස්ථාව සලසලා දෙනවා. ඔන්න ඔය ක්‍රියාවලිය තමයි සිද්ධ වෙන්නේ මේකෙදි. පුනර්කරණයක් සිදුවන්නේ අදාළ කොන්දේසිය තෘප්ත වීම හෝ තෘප්ත නොවීම අනුවය. නිදසුනක් ලෙස ස්වාභාවික ජල චක්‍රයේ නැවත නැවත සිදුවන පුනර්කරණ ක්‍රියාවලියකි. දැන් මේකට උදාහරණයක් ඔයගොල්ලෝගේ පොතේ දීලා තියෙන්නේ බලන්න. කාසියකට මේ අපි කාසි දානෝනේ කැටයකට නේද? අන්නේ අවස්ථාව. බලන්න කැටයක කාසි දමන අයෙකු නිතිපතා කරනුයේ කැටේ පිරෙනාතුරු නැවත නැවත කාසි දැමීම වේ. එබැවින් මෙහිදී කාසි දැමීම නැමැති ක්‍රියාව කැටය පිරීම යන කොන්දේසිය සපිරෙන තෙක් නැවත නැවත සිද්ධ කරනවා. දැන් ඒකට ඔයගොල්ලෝ දන්නවා කාසි අපි දානකොට මේ කැටේ පිරුණොත් එහෙම අපිට ආයෙත් කාසි දාන්න බෑ. එතකොට එහෙමනම් අපි ඒක නවත්තනවා. එතකොට මෙන්න මේ තියෙන්නේ ඔය කිව්ව එක ආරම්භයේ තියෙනවා. ඒ කාසි දැමීමට කැටයක් අරගන්නවා. ඊළඟට අපි ඒකට ඔන්න කාසි දාන්න පටන් ගන්නවා. එතකොට අපි කාසියක් දාන ගානේ ප්‍රශ්නයක් අහනවා කැටේ පිරිලාද? කැටේ පිරිලා නම් මොකද්ද කරන්නේ? කාසි දාන එක නවත්තලා. ඒ කියන්නේ අපි මේ කැටේට කාසි දාන එක කියන ගැටලුව විසඳලා තියෙන්නේ. කැටේ පිරිලා නම් එහෙම නැත්තම් ඒකට නෑ කියලා උත්තරේ දැම්මනම් ආවේ ඔන්න කාසි ආයිත් දානවා. ඔය විදිහට මේක කැටේ පිරුණා කියන අවස්ථාව එනකම්ම දිගින් දිගටම සිද්ධ කරගෙන යනවා. එතකොට බලන්න පුනර්කරණය වීමට අදාළ කොන්දේසිය පරීක්ෂා කිරීමේ ක්‍රම දෙකකට සිදු කළ හැකි වේ. පළවෙනි එක තමයි පුනර්කරණය ආරම්භ කිරීමට ප්‍රථමයෙන් කොන්දේසිය පරීක්ෂා කිරීම. එහෙම නැත්නම් දෙවෙනි ක්‍රමයේ විදිහට එක්වරක් ක්‍රියාත්මක වීමෙන් පසු කොන්දේසිය පරීක්ෂා කරනවා. ඒ කියන්නේ අපි දැන් සල්ලි දාන්න ඉස්සෙල්ලාම අහනවා මේ කැටේ පිරිලාද? එතකොට අනේ නෑනේ කිව්වොත් ඔන්න කාසිය දාන්න අවස්ථාව දෙනවා. එහෙම මේ නැත්තම් ඔව් කිව්වොත් එහෙනම් මේ කැටේ අරන් යන්න කියලා අපි කියනවා. එහෙමත් නැත්තම් අපිට පුළුවන් මෙන්න කාසිය දාන්න කියලා කාසිය දීලා ඊට පස්සේ අහනවා කැටේ පිරිලාද? එතකොට කියන එක අනුව ඒ කියන්නේ ඔව් කිව්වොත් එහෙනම් කැටේ අරගෙන යන්න, නෑ කිව්වොත් එහෙනම් මෙන්න තව කාසියක් කියලා තව කාසියක් දෙන්න පුළුවන්. එතකොට එතනදී එක ක්‍රියාවලියක් සිද්ධ කරලා ඊට පස්සේ අහන්න පුළුවන් මේ ප්‍රශ්නේ. ඒ කියන්නේ නැවත නැවත මේ ලූප් එකට යන්න අවස්ථාව අර ක්‍රියාව සිද්ධ කරලා මේ එතනදී අහන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්තම් ක්‍රියාව සිද්ධ කරන්න කලින්ම ඉස්සෙල්ලාම ප්‍රශ්නේ අහලා
මේ ඇතුළට ගන්නවා. අපි මේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් අපි නාට්‍යයක් බලන්න යනකොට අපි දන්නවා මේ ටිකට් අරගෙන යන්න ඕන. එතකොට දොර ගාව ඉන්නවා ටිකට් පරීක්ෂක ටිකට් එක පෙන්වන්න කියලා ටිකට් එක තිබ්බොත් තමයි ඇතුළට දාන්නේ. අන්න ඒ වගේ. කවුරුත් බලලා ඉන්නකෝ අපි පස්සේ ටිකට් චෙක් කරන්නම් කියලා මේව කරන්නේ නැහනේ. හැබැයි දැන් බස් එකට නැග්ගහම සමහරක් වෙලාවට බස් එකට අපිට නගින්න දෙනවා. ටික දුරක් ගිහිල්ලා තමයි කන්ඩක්ටර් ඇවිල්ලා ටිකට් එකට සල්ලි ගන්නේ. එතකොට එහෙමනම් ඒ වෙනකොට අපි මේ යම්කිසි දුරක් ගිහිල්ලා තියෙනවා. ඒ වගේ. අන්න ඒ වගේ අවස්ථාවන් දෙවිධයකට අපිට මේ ක්‍රියාව සිද්ධ කරන්න පුළුවන් කියන එක තමයි මෙතන තියෙන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම ලිවීමට පෙර තීන්ත තිබේදයි පරීක්ෂා කිරීම. එහෙම නැත්නම් එක්වරක් ලිවීමෙන් පසුව තීන්ත ඉවරදයි පරීක්ෂා කිරීම කියන ඔන්න ඔය අවස්ථා දෙක මෙන්න මේ ගැලීම් සටහන් එක ගත්තාම ඔයගොල්ලන්ට මේක ගොඩක් දුරට තේරුම් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. බලන්න මෙතනදී ආරම්භයේ දෙකේදීම තියෙනවා පෑනක් ගැනීම කියන එක තියෙනවා. ඊට පස්සේ මේ වම් පැත්තේ ඉස්සලාම අර ප්‍රශ්නේ අහනවා කන්ඩිෂන් එක. පෑනේ තීන්ත තියෙනවද නැද්ද කියන එක. එතකොට ඔව් කිව්වොත් එයාට ලියන්න අවස්ථාව දෙනවා. ඊට පස්සේ දකුණු අත පැත්තේ අවස්ථාවේදී ගත්තොත් එහෙම පෑනක් ගත්තා ලිව්වා ලියන ඉවර වෙලා අහනවා පෑනේ තීන්ත තියෙනවද කියලා. ඒක පෑනේ තීන්ත තියෙනවා මේ පෑනේ තීන්ත ඉවරද කියලා ඇහුවොත් එහෙම ඔව් කිව්වොත් එහෙම නැති එතනින් එහාට ලියන්න බෑනේ. එහෙමනම් එයාව එතනින් අයින් කරනවා. එයාට පෑනේ ලියන්න අවස්ථාව නැති වෙලා යනවා. මේ පෑනේ තීන්ත ඉවරද කියලා වම නෑ කිව්වොත් ඒ කියන්නේ පෑනේ තීන්ත තියෙනවා. එතකොට එහෙමනම් මෙතනදී ආයිත් අපිට අර ලිවීමට අවස්ථාව හම්බ වෙනවා. එතකොට දැන් බලන්න මේ යොදාගත් ස්ථාන අනුව අහලා තියෙන එකම ප්‍රශ්නේ අහලා තියෙන විදිය වෙනස්. මේකේ අහන්නේ පෑනේ තීන්ත තියෙනවද කියලා වම් පැත්තේ දකුණු පැත්තේ අහන්නේ පෑනේ තීන්ත ඉවරද කියලා. හරිද? එතකොට එහෙමනම් අපි මේක යොදා ගන්න තැන අනුව එකම ප්‍රශ්නේ අහලා හරියන්නේ නැහැ. මේ යොදා ගන්න තැනට අනුව අපි එහෙමනම් ඒ ප්‍රශ්නය පොඩ්ඩක් වෙනස් කරගන්න වෙනවා. ඊළඟට ඔන්න ඔය ටික තමයි අපි මේ පාඩමේදී කතා කරන්නේ. ඊළඟට අපි යන්නේ මේ ස්ක්‍රැච් කියන මෘදුකාංගය පාවිච්චි කරලා කොයි විදිහටද මේ අපිට මේ ප්‍රෝග්‍රෑමින් කන්සෙප්ට් එක තව දුරටත් ඔයගලන්ට පහසුවෙන් ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. දැන් මේක මම අද කරන්නේ නැහැ පුතේ. හැබැයි ඔයගලන්ට පොඩි වැඩක් තියෙනවා. ඔයගලොන් පරිගණකයක් ගෙදර තියෙනවා නම් ඔයගලන්ට අනිත් දවසේ මේ පාඩමත් එක්ක සම්බන්ධ වෙන්න පොඩි වැඩක් කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයගලගේ පරිගණකයට මේ ස්ක්‍රැච් කියන මෘදුකාංගය ඉන්ස්ටෝල් කරගන්න ඕන. ඒක ඉතාමත් පහසු වැඩසටහනක් මේ සහ අන්තර්ජාලීය ඉන්ටර්නෙට් තියෙනවා නම් ඔයගලන්ට ඉතාමත් ලේසියෙන් මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි සල්ලි ගෙවලා ගන්න ඕන වැඩසටහනක් නෙමෙයි ඕපන් සෝස් වැඩසටහනක්. ඒක නිසා ඕගලන්ට පුළුවන් මේ දීලා තියෙන ඕගලන්ට www.scratch.mit.edu කියන මෙන්න මේ වෙබ් අඩවිය ඕගලොන් ටයිප් කරලා යන්න. එහෙම නැත්නම් ස්ක්‍රැච් ෆ්‍රී ඩවුන්ලෝඩ් කියලා ටයිප් කරත් ඕගලන්ට මේ සයිට් එකටම යන්න ලිස්ට් එක හම්බ වෙයි. URL තියෙන ඒකට ගිහිල්ලා ඔයගොල්ලෝගේ Windows මේ ඔපරේටිංగ్ සිස්ටම් නම් තියෙන්නේ ඒකට අදාළ ස්ක්‍රැච් වැඩසටහන ඩවුන්ලෝඩ් කරලා ඕක ඉන්ස්ටෝල් කරගන්න. එතකොට අනිත් දවසේ මම මේ ස්ක්‍රැච් වැඩසටහන කොයි විදිහටද භාවිතා කරන්නේ කියන එක කතා කරන්නේ ඊළඟ පාඩමේදී. ඒක නිසා එදාට දැන් ඔයගොල්ලෝ ස්ක්‍රැච් දාලා ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ඒක නිසා ඔයගොල්ලෝ ස්ක්‍රැච් කියන වැඩසටහන ඩවුන්ලෝඩ් කරගෙන ලෑස්ති වෙන්න. හැබැයි දැන් ෆෝන් වලින් බලන ඉන්නවනම් ඒගොල්ලන්ට ෆෝන් එකට නම් දාගන්න බෑ. පරිගණකයක් තියෙන යාළුවෙගේ ගෙදර හරි ගිහිල්ලා මේ ප්‍රැක්ටිකල්ස් ටික කරන්න. මොකද අපිට මම හිතන්නේ තාම පාසල් පටන් ගන්න කාලයක් ගැන අදහසක් නැහැ. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ ගෙදරදී යාළුවොත් එක්ක එකතු වෙලා හරි පරිගණකයක් තියෙන තැනකට ගිහිල්ලා මේ ඊළඟ පාඩම
එක්ක සම්බන්ධ වෙන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මම දැන් කිව්වා අපි අර කලින් අපි මෙන්න මෙතනට මේ ඇවිල්ලා අපි නතර වුණා පාලන ව්‍යුහවල අනිත් දෙකත් කරලම මේක ඊටු ටික කරමු කියලා. එතකොට දැන් මෙතනදී එහෙමනම් බලන්න මේ තියෙන්නේ මොන වර්ගයේ එකක්ද කියලා ඔයගොල්ලන්ට දැන් අඳුර ගන්න පුළුවන් වෙයි. දැන් ඔයගොල්ලන්ට මෙතන පේනවා ආරම්භයක් තියෙනවා A B C කියලා අවස්ථාවන් 3ක් තියෙනවා D කියලාත් අවස්ථාව තියෙනවා. දැන් D කියන්නේ නම් ඔයගොල්ලෝ දන්නවා අවසානයේ කියලා. එතකොට මේකෙදි ඔයගොල්ලන්ට කියන්නේ මොකද්ද? මෙම ගැලීම් සටහනේ ABC මගින් දක්වා ඇති සංකේත වලින් නිරූපණය කරන අවස්ථා නිවැරදිව හඳුනා ගන්න ඕනේ. එතකොට දැන් නිමාව මං කිව්වා D වලින් දක්වලා තියෙන්නේ. එතකොට එහෙමනම් මේකේ ආදානය කොයි අකුරෙන්ද දක්වලා තියෙන්නේ කියන එක අඳුර ගන්න ඕන. දැන් ඔයගොල්ලන්ට මේකේ පහසුවෙන්ම අඳුර ගන්න පුළුවන්. අපි 6 වැඩසටහන බලලා තියෙනවා නම් වීඩියෝ බලලා තියෙනවා නම් අපි ගැලීම් සටහන් වලදී භාවිතා කරන මේ රූප මේ සිම්බල්ස් අපි පාවිච්චි කරන අවස්ථාව අනුව ඒ කියන්නේ ආදාන වලට එක හැඩයක් ක්‍රියාවලින් වලට තව හැඩයක් එතකොට මේ ප්‍රතිදාන වලට මේ හැඩ ආරම්භය අවසානයේට හැඩ ওই විදිහට ඉගෙන ගත්තා. එතකොට එහෙමනම් අන්න ඒ ටික පාවිච්චි කරලා තමයි ඔයගොල්ලෝ මෙතන මේක සම්පූර්ණ කරගන්න ඕන. හරිද? එතනින් මං හිතන්නේ ඔයගොල්ලොන්ගේ අද ඉගෙනගත්ත පාඩමට අදාළව ගැටලු ටික ඉවරයි. එහෙමනම් අපි අනිත් දවසේ ඕගොල්ලොන්ගේ ස්ක්‍රැච් පාඩමත් එක්ක හම්බ වෙන්න බලාපොරොත්තු වෙලා අද දවසට අපේ පාඩම ඉවර කරනවා. හැමෝටම සුබ දවසක්.